නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අභිධම්ම දේශකස්සේ. අපි සිත භූමි වශයෙන් කොටස් 4කට බෙදලා ඉගෙන ගත්තා. කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා භූමි ભેදයෙන් චිත්ත පරමාර්ථය කොටස් 4ක් වෙනවා කියලා තමයි ඉගෙන ගත්තේ. ඒකෙදි අපි කාමාවචර කියන පදේ අදහස තමයි කතා කරමින් හිටියේ. එතකොට ආසතුම් මේ අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්නකොට මේ පදවල අදහස දැන ගැනීම, පදවල අර්ථය දැන ගැනීම බොහෝම ප්‍රයෝජනවත් වෙනවා ඉදිරියේදී අභිධර්මය ඉගෙන ගන්නකොට. ඒ නිසා මේ පදවල අර්ථයට විශේෂයෙන් මුල ඉඳලම අවධානය දීගෙන යන්නට ඕන. උදාහරණයක් වශයෙන් දැන් මුල්ම පදය තමයි කාමාවචර කියන පදය. එතකොට මේ පදවල අදහස දැනගෙන හිටියොත් අපිට පුළුවන් ඉදිරියේදී පාලියෙහි සඳහන් වෙන වචන තේරුම් කරගන්න. මේ බොහෝ වචන ප්‍රකරණ 7 තුල අන්තර්ගත වෙලා තියෙන වචන තමයි මේකෙදි විස්තර වෙන්නේ. මේකෙදි හරියට තේරුම් කරගත්තොත් ප්‍රකරණ වලට ගියයින් පස්සේ අපහසුතාවයටපත් වෙන්නේ නැහැ, තේරෙනවා. අපි මේ කාමාවචර කියන පදේම පෙළට ගියයින් පස්සේ කොහොමද භාවිතා වෙන්නේ කියලා අපි කතා කරමු. ඊට කලින් අපිට මේ කාමාවචර කියන පදේ තොරතුරු ටික ඉවර කරගන්නට බැරි වුණා. ඒකේ පෙරලා ගන්න පරමත්ත දීපණිය 22 වෙනි පිටුව. එතකොට ආසතුන් ටිකක් අවධානයෙන් ඉන්න ඕන. මේකේ සමහර විට ආසතුන්ලා දරාගෙන නොසිටපු අදහසක් කියවෙනවා මේකේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ගැඹුරු අදහසක් කියවෙනවා. හරි. ඊට පස්සේ පරමත්ත දීපණිය 22 වෙනි පිටුවේ. එතකොට පළවෙනිම පරිච්ඡේදය ආසතුන් උඩ ඉඳලා ගණන් කරගෙන ආවොත් 6 වෙනි පේලිය. අයං හෙත්ත අත්ථෝ කියලා. මැද. හරිනේ. එතකොට එත්හ ඒ කාමාවචර කියන පදෙහි අයං අත්ථෝ මේ අර්ථයයි. කියාගෙන යනවා මොකක්ද අර්ථය කියලා. කාමේ අවචරති පරියාපන්න භාවේන තස්මින් අජ්ජෝ ගාහෙත්වා චරති පවත්තති කාමාවචරං. කාමේ 11 දෑරුමු කාම භූමියේ හැසිරෙනවා. පරියාපන්න භාවේන කාම භූමියේ ඇතුළත් වීම වශයෙන් තස්මින් ඒ කාම භූමියේ අජ්ජෝ ගාහෙත්වා බැසගෙන චරති හැසිරෙයි. පවත්තති පවති යන අර්ථයෙන් කාමාවචර කියලා කියනවා. 11 වදෑරුමු කාම භූමියෙහි හැසිරෙන පවතින කියන අර්ථයෙන් කාමාවචර කියලා කියනවා. ඊට පස්සේ පරියාපන්න භාවෝච නාම. පරියාපන්න භාවය කියලා කියන්නේ අත්තනෝ ආධාර භූතේන තමාට ආධාරය වන්නා වූ තේන කාමේන ඒ කාම භූමිය සමග සමාන ಜಾති ගොත්ත නාමතා සංකාතේ. ඒ කියන්නේ ಜಾතියෙන් සමානයි, ගෝත්‍රයෙන් සමානයි, නමින් සමානයි. මේ විදියට හාත්පසින් තස්මින් කාමේ ඒ කාමාවචර භූමියෙහි ආපන්න භාවෝ පැමිණි භව, අනුප්පවිඨ භාවෝ පිවිසි භව, අන්තෝගද භාවෝ ඇතුළත් වූ භව යයි වුත්තං හෝති කියන ලද්දේ වෙයි. සෝච තථා පරියාපන්න භාවෝ කාම භූමියෙහි එසේ ඇතුළත් වන භාවය පරිග්‍රාහිනියා කාම තණ්හාය. පරිග්‍රහ කොට ගන්නා වූ කාම තණ්හාවෙන් කතෝ ඉති දට්ඨබ්බෝ කරන ලද්දේ යයි දත යුතුය. එත්තාවතා මෙතෙකින් යේ ධම්මා යම් ධර්මයෝ කෙනෙක් රූප අරූප සත්ත්‍ය సంతාන භූතාපි. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්මය තුල හටගත්තත් අරූපාවචර බ්‍රහ්මය තුල හටගත්තත් ඒතේ ඒ ධර්මයන් මයිහං මගේ යයි කාම තණ්හාය කාම තණ්හාවෙන්
පරිග්ගහිතා ඒ කියන්නේ අරමුණු කොට ගන්නා ලද්දේ නම් කාමේ පරියාපන්නා ඒව හොಂತಿ කාමෙහි ඇතුළත් වන්නා ලද්දාහුම වෙති. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්මයෝන්ගේ තුල අරූපාවචර බ්‍රහ්මයෝන්ගේ තුල උනත් යම් ධර්මයක් හට ගන්නව නම් කාම තණ්හාවෙන් අරමුණු කරන්න පුළුවන් ධර්ම ටිකක් තියෙනං ඒවා කාමාවචර ධර්ම ලෙසම දත යුතුයි. අවසානයේ අසතුන් මේ ඔක්කොම පිඬු කළා මම පැහැදිලි අර්ථය කියනවා අසතුන් දැනට නිකන් අවුල් වගේ ඇති ටික මේ අවසානයේ මේ සියලුම කරුණු කාරණා ටික පිඬු කළා මම පැහැදිලි අර්ථය කියනවා. තේ කාමාවචරා නාමාති සිද්ධා හොಂತಿ ඒ වගේම තේ ඒ රූපාවචර අරූපාවචර බ්‍රහ්මයන් තුල ඇති වුණත් ඒවා කාම තණ්හාවෙන් අරමුණු කරන්න පුළුවන් නම් ඒවා කාමාවචර ධර්මයෝ යයි සිද්ධා හොಂತಿ සිද්ධ වූ අහු වෙති. රූප රූපාවචරේ සුපි අයන්නයෝ නේතබ්බෝ ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කාමාවචර සත්වයන් තුල රූපාවචර අරූපාවචර ධර්මයන් හට ගන්නවා. එතකොට ඒවයිත් අර විදියට රූප තණ්හාවට අරමුණු වෙන ධර්ම නම් තියෙන්නේ ඒවා කාමාවචර සත්වයා තුල හටගත්තත් රූපාවචර ධර්ම ලෙස දත යුතුයි. අරූප තණ්හාවට අරමුණු වෙන ධර්මයන් කාමාවචර සත්වයා තුල හටගත්තත් ඒවා අරූපාවචර ධර්ම ලෙස දත යුතුයි. තේසුපන රූප තණ්හා අරූප තණ්හාව පරිග්ගාහිනී තණ්හා දත්තබ්බා. එතකොට ඒවා ඒ භූමියට අයත් කරන්නේ රූපාවචර ධර්ම නම් රූප තණ්හා අරූපාවචර ධර්ම නම් අරූප තණ්හා. හරිනේ? ඔව්. රූපාවචරම තමයි. කාමාවචර සිත රූපාවචර ලෝකේ හටගත්තොත් ඒක කාමාවචරම තමයි. ඒකයි අර කිව්වේ යේ ධම්මා යම් ධර්මයෝ රූප අරූප සත්ත්‍ය సంతාන භූතාපි. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මය තුල හටගත්තත් ඒ ධර්මයන් මයිහං ඉති මගේ යයි කාම තණ්හාය කාම තණ්හාවෙන් පරිග්ගහිතා අරමුණු කොට ගන්නා ලද්දේ නම් කාමේ පරියාපන්නා ඒව හොಂತಿ ඒවා කාමාවචර ධර්මයන් ඇතුළත් වූ ධර්මයෝම වෙති. හරිනේ? එතකොට අසතුන් ඒකෙදී කාමාවචර ධර්ම කාමාවචර කියන වචනේ අදහස අර්ථ දෙකක් තියෙනවා දැනට. මේ පරමත්ත දීපනී ටීකාවේ උන්වහන්සේ කියපු අර්ථය නම් කාම තණ්හාව රූප තණ්හාව අරූප තණ්හාව කියලා තුනක් තියෙනවා. මේ පරමත්ත දීපනිය ලියපු ස්වාමීන් වහන්සේ මෙසේ ස්වාමීන් වහන්සේ කියලා කෙනෙක් හිතන්නත් එපා. මේ ස්වාමීන් වහන්සේ ධම්මාචාර්ය විභාගේ පාස් වෙලා බුරුමේ ඉන්න ඒ දවස්වල හිටපු රටේම ප්‍රසිද්ධම ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්ත කෙනෙක්. ඒ ගුරුවරයා එක පන්තියකට ශිෂ්‍යෝ 1000ක් විතර ඉන්නවා. ලේඩිස් යාඩෝ සන්නසේ ගුරුවරයා එක පන්තියකට ශිෂ්‍යෝ 1000ක් විතර ඉන්නවා. බුරුමෙම ඒ කාලේ ප්‍රසිද්ධම ගුරුවරයා ළඟ තමයි මේ සන්නස් ඉගෙන ගන්නෙ. එතකොට මේ ඊට පස්සේ ඒ ගුරුවරයාගේ හොඳම ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ළඟත් නැවත ඉගෙන ගන්නවා. මෙහෙම ඉගෙනගෙන අවසානයේදී ඒ රටේ ගිහි මහත්තයෙක් ඉන්නවා හොඳට ධර්මයේ පිළිබඳව අවබෝධය තියෙන කෙනෙක්. එතකොට මේ ගිහි මහත්තයා ළඟට දවසක් ගිහිල්ලා මුන්නහන්සේ මෙච්චර ඉගෙන ගත්තත් තෘප්තියකටපත් වෙන්නේ නැහැ මම දන්නවා කියලා. මේ ගිහි මහත්තයා ළඟට ගිහිල්ලා කියනවා මට ත්‍රිපිටකය දැනගන්න ඕන කියලා. ඊට පස්සේ ඒ ගිහි මහත්තයා කියනවා එහෙමද? එන ඔබ වහන්සේ ගිහිල්ලා මුල ඉඳලා අගට ත්‍රිපිටක පාළිය කියවලා එන්න. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ත්‍රිපිටක පාළිය සම්පූර්ණ විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටක පාළිය කියවනවා. එතකොට කියවලා ඊට පස්සේ නැවත මේ මහත්තයා ළඟට ගිහිල්ලා කියනවා මම ත්‍රිපිටක පාළිය කිව්වා. එහෙමද? එහෙමනම් අටුවාවත් එක්ක ගලපලා ත්‍රිපිටක පාළියේ අටුවාවයි ගලප නැවත අවසන් වෙනකන් කියවලෙන්න. ඊට පස්සේ ආයෙ මුන්නහන්සේ ඇවිල්ලා ආයි ත්‍රිපිටකයයි අටුවාවයි සංසන්දනය කරමින් දෙකම අටුවා පොත් ටිකයි ත්‍රිපිටකයයි දෙකම කියවනවා අවසානයේ දක්වා.
ඊට පස්සේ දෙකම කියවලා ගිහිල්ලා නැවත ගිහිල්ලා කියනවා ගිහි මහත්තයර මේ අටුවාවත් එක්ක කියුවා එහෙමද? එහෙමනම් ත්‍රිපිටකය අටුවාවයි ටීකාවයි මේ පොත් තුනම පෙළ අටුවා ටීකා මේ තුනම ගලප ඔක්කොම කියවලා එන්න. ඊට පස්සේ ඇවිල්ලා නැවත ඔක්කොම කියවනවා. ත්‍රිපිටකයයි අටුවා ටීකා ඔක්කොම ටික කියවනවා. කියවලා නැවත යනවා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු මට දැන් ටිකක් පුළුවන් කියලා. ඒ වෙලාවේ ටිකක් පුළුවන් කිව්වා. ඒ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ වගේම එක දවසක් මම ඒක නම් කලින් වතාවක් කිව්වා. ආරණ්‍යයක යනකොට අලියෙක් එනවා. අලිය එනකොට මුන්නහන්සේ ගෝලිය දුවල ගහකට නගිනවා. මුන්නහන්සේ හැම ස්ථාවරව ඉන්නවා. කිසිම චලනයක් නැහැ. ඒ වගේම තවත් අවස්ථාවක මුන්නහන්සේ ආරණ්‍ය ඇතුලේ ඉන්නවා. ගෝලියෝ දෙන්නෙක් හොයාගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේ අහසේ වැඩ ඉන්නවා. ඒ ගෝලයන්ට හමු වෙච්ච බව පොතක තිබිලා මම දැක්කා. අර ත්‍රිපිටකයේ කියවපු කතාව නම් ප්‍රසිද්ධ කතාවක් බුරුම රටේ. ඒ වගේ මේ විශේෂ කෙනෙක්. ඒකයි මේකේ සමහර වෙලාවට අහුවෙනවා මේ වචනේ මේ අර්ථයේ ත්‍රිපිටකේ නෑ. එතකොට උන්වහන්සේ එහෙම කියන්නේ අපි වගේ සර්ච් කරලා නෙමෙයි. අර මං කලින් කිව්වා වගේ ඔක්කොම කියවපු කෙනෙක්. අන්තිමේදී පොත් කියවලා S2 අන්ධ වෙනවා. S2 අන්ධ වුණායින් පස්සෙත් ඒ රටේ කතාවක් තියෙනවා ඇස් වලින් ආලෝකයේ විහිදිලා ඒ ආලෝකයෙන් රෑ පොත් බලන්න පටන් ගත්තා කියලා. ඒ වගේ ලේඩි සියාඩෝ ස්වාමීන් වහන්සේ කියන්නේ විශේෂම කෙනෙක්. ඊට පස්සේ මුන්නාන්සේ මේ ටීකාව ලිව්වයින් පස්සේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මොකද මේ ටීකාව විභාවනී කියන ටීකාවට ටිකක් විරුද්ධාකාරයෙන් තමයි ලියවෙන්නේ. ඊට පස්සේ රටේ ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මුන්නාන්සේට මේක වැරදි වැඩක් කරේ. ඒ කියන්නේ ඇයි මේ ටීකාවට විරුද්ධව මෙහෙම ලිව්වේ කියලා සංඝ සභාවක් හැඳවලා උන්වහන්සේට සභාවට කැඳෙව්වා. කැඳෙව්වයින් පස්සේ මේ ලේඩිසියාඩු සනසේ වඩිනෝ සංඝයා ඉදිරියට වඩිනකොට ඒ සංඝයා අතර හිටියා ඒ කාලේ බුරුම රටේ අභිධර්මයට ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේ කෙනෙක්. මට මතක හැටියට මියෝබියන්සියාඩෝ කියලා උන්වහන්සේගේ නම. දැන් සංඝයා කැඳවලා උන්වහන්සේ එක්ක දැන් ප්‍රශ්න කරන්න මේවා. ඊට පස්සේ ඒ සංඝයා කැඳවුවායින් පස්සේ ඒ කාලේ හිටපු අභිධර්මයට ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේ නැගිටලා කිව්වලු අපිටත් මේ විභාවනී ටීකාවේ අඩුපාඩු ටිකයි හම්බුනේ. නමුත් මේ ලේඩි සියාඩෝට ගොඩක් හම්බු වෙලා කියලා කිව්වයින් පස්සේ සභාව ඉවරයි එතනින්. එතනින් එහාට කතා දෙකක් නැහැ. ඒ වගේ විශේෂ චරිතයක් ඉතින් මුන්නාන්සේගේ ඥානය එක්ක මේ අපිට සෙල්ලම් කරන්න අපහසුයි. මේ කියපු වාක්‍ය උන්වහන්සේ පෙළ අටුවා ටීකා සියල්ල නැවත කියවපු චරිතයක්. ඒ හින්දා මේ විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ඉතින් ගැටලුවක් නැහැ. නමුත් විමසන්න ඉඩකඩ තියෙනවා. හරි. එතකොට ඒ ටික කිව්වම මේ ටීකාව ගැන විශ්වාසය ඇතිවීම සඳහා. එතකොට කාමාවචර කියනකොට කාමාවචර ධර්ම තමයි කාමාවචර සිත් කියලා සිත් 54ක් තියෙනවා. ඒ සිත් සමග උපදින චෛතසික 52ක් තියෙනවා. රූප 28 තියෙනවා. මෙන්න මේ ධර්ම ටිකට තමයි කාමාවචර ධර්ම කියලා කියන්නේ. එතකොට මේ ධර්ම ටික අරමුණු කරගෙන උපදින ලෝභයට කියනවා කාම තණ්හා කියලා. කාමාවචර ධර්මයන් අරමුණු කරගෙන උපදින ලෝභයට තමයි කියන්නේ කාම තණ්හා කියලා. ඊට පස්සේ රූපාවචර ධර්මයන් කියන්නේ රූපාවචර සිත් 15ක් කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ ඒවයි යෙදෙන චෛතසික 35ක් තියෙනවා. මෙන්න මේ ධර්ම ටික තමයි රූපාවචර ධර්ම කියලා කියන්නේ. රූපාවචර සිත් 15යි ඒවයි යෙදෙන චෛතසික 15යි. ඒවා අරමුණු කරගෙන හටගන්න ලෝභයට කියනවා රූප තණ්හා කියලා. රූපාවචර ධර්මයන් අරමුණු කරගෙන හටගන්න ලෝභයට කියනවා රූප තණ්හා කියලා. ඊට පස්සේ අරූපාවචර සිත් 12යි ඒවායේ යෙදෙන චෛතසික 30යි.
මේවාට තමයි කියන්නේ අරූපාවචර ධර්ම කියලා. අරූපාවචර සිත් 12යි ඒවයි යෙදෙන චෛතසික 30යි. මේවාට කියනවා අරූපාවචර ධර්ම කියලා. ඒ අරූපාවචර ධර්මයන් අරමුණු කරගෙන හටගන්න ලෝභයට තමයි කියන්නේ අරූප තණ්හා කියලා. එතකොට කාමාවචර ධර්ම, රූපාවචර ධර්ම, අරූපාවචර ධර්ම කියලා ධර්ම රාශි 3ක් තියෙනවා. ඒ ධර්ම රාශි 3ම ලෞකික ධර්මයන් හින්දා ලෝභය කියන චෛතසිකයට ඒ ධර්මයන් අරමුණු කරන්නට පුළුවන්. එතකොට මේ කාමාවචර ධර්මයන් අරමුණු කරගෙන හටගන්න ලෝභයට කියනවා කාම තණ්හාව කියලා. ඊට පස්සේ ඒකම අනිත් පැත්තට කියනවා කාම තණ්හාවට අරමුණු වන්නා වූ ධර්මයට කියනවා කාමාවචර ධර්ම කියලා. කාම තණ්හාවට අරමුණු වන ධර්මයන්ට කියනවා කාමාවචර ධර්ම කියලා. මෙතන සිත ගැන කතා කරන හින්දා කාම තණ්හාවට අරමුණු වන්නා වූ චිත්තයට කියනවා කාමාවචර සිත කියලා. ඒක පිරිසිදුම අර්ථය. ඊට පස්සේ රූපාවචර ධර්මයන් අරමුණු කරගෙන හටගන්න ලෝභයට කියනවා රූප තණ්හාව කියලා. රූපාවචර ධර්ම කියන්නේ රූපාවචර සිත් 15යි ඒවයි යෙදෙන චෛතසික 35යි. ඒකම තමයි අනිත් පැත්තට කියන්නේ රූප තණ්හාවට අරමුණු වන්නා වූ ධර්මයන්ට කියනවා රූපාවචර ධර්ම කියලා. සිත් කතා කරන හින්දා රූප තණ්හාවට අරමුණු වන්නා වූ චිත්තය රූපාවචර චිත්තය නම් වේ. ඒ වගේම අරූපාවචර ධර්ම කියන්නේ අරූපාවචර සිත් 12යි ඒවයි යෙදෙන චෛතසික 30යි. ඒවා අරමුණු කරගෙන හටගන්න ලෝභයට කියනවා අරූප තණ්හා කියලා. එතකොට ඒ අරූප තණ්හාවට අරමුණු වන්නා වූ ධර්මයන්ට තමයි කියන්නේ අරූපාවචර ධර්ම කියලා. එතකොට අරූප තණ්හාවට අරමුණු වන චිත්තයට කියනවා අරූපාවචර චිත්තය කියලා. එතකොට පදවල අර්ථ තමයි කාම තණ්හාවට අරමුණු වන්නා වූ චිත්තය කාමාවචර චිත්තය නම් වන්නේය. රූප තණ්හාවට අරමුණු වන්නා වූ චිත්තයට රූපාවචර චිත්තය නම් වන්නේය. අරූප තණ්හාවට අරමුණු වන්නා වූ චිත්තයට කියනවා අරූපාවචර චිත්තය කියලා. එතකොට මේකෙදි තවත් කතාවක් තියෙනවා. අරමුණු කරන්නම ඕනේ නැහැ. අරමුණු කළ හැකි බවයි මෙතන කියන්නේ. ඒ කියන්නේ කාම තණ්හාවට අරමුණු කළ හැකි සිතක් තියෙනං ඒක කාම තණ්හාවෙන් අරමුණු කළා හෝ වේවා නොකළා හෝ වේවා ඒක කාමාවචර සිතක්මයි. රූප තණ්හාවෙන් අරමුණු කළ හැකි සිතක් තියෙනං ඒක රූප තණ්හාවෙන් අරමුණු කළා හෝ වේවා නොකළා හෝ වේවා ඒක රූපාවචර සිතක්මයි. අරූප තණ්හාවෙන් අරමුණු කළ හැකි සිතක් තියෙනං ඒ සිත අරූප තණ්හාවෙන් අරමුණු කළා හෝ වේවා නොකළා හෝ වේවා අරූපාවචර සිතක්මයි. දැන් උදාහරණයක් වශයෙන් මේ సంతානයේ හටගෙන නිරුද්ධ වෙලා යන සිත අපි දන්නෝ අච්චරා ඒ කියන්නේ අසුරු සෙනක් ගහන කාලේ සිත් කෝටි ගාණක් උපදිනවනේ. දැන් මේ වෙලාවේ මගේ ශරීරය තුල ධර්මය පැහැදිලි කරමින් කුසල සිත් 8න් යම් සිත් හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ සිත් අරමුණු කරගෙන කාටවත් තණ්හාවක් ඇති උන්නේ නැහැ. කාටවත් තණ්හාවක් ඇති උන්නේ නැහැ. හැබැයි ඒ හටගෙන නිරුද්ධ වෙලා ගියපු සිත් කාම තණ්හාවෙන් අරමුණු කළ හැකි ගතිය සහිතයි. අන්න ඒ නිසා ඒ සිත කාම තණ්හාවෙන් අරමුණු කරේ නැතුණාට අරමුණු කරන්න පුළුවන් නිසා කාමාවචර සිතක්. හරිනේ. එතකොට මේ එක න්‍යායක්. මේ න්‍යාය තමයි පිරිසිදුම අර්ථකථනය. ඊට පස්සේ අපේ පොත්පත්වල සඳහන් වෙන අර්ථකථනය තමයි අර යේබුය ණය කියන එක. ඒ කියන්නේ වනයේහි බොහෝසෙන් හැසිරෙන නිසා වනචර කියලා කියනවා වගේ කාම භූමියේහි බහුලව හැසිරෙන පවතින සිතට කාමාවචර සිත කියලා කියනවා. එතකොට ඒවා රූපාවචර ලෝකෙත් පහළ වෙන්න පුළුවන් අරූපාවචර ලෝකෙත් පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒ සිත් බහුලව හටගන්නේ කාමාවචර භූමිය නිසා කාම භූමියේ බහුලව බොහෝසෙයින් පහළ වෙන පවතින හැසිරෙන සිත කියන අර්ථයෙන් කාමාවචර සිත කියලා කියනවා. රූපාවචර භූමියේ බොහෝසෙයින් පහළ වෙන පවතින හැසිරෙන සිත කියන අර්ථයෙන් රූපාවචර සිත කියලා කියනවා.
අරූපාවචර භූමියේ බොහෝ සෙයින් බහුලව පවතින සිත කියන අර්ථයෙන් අරූපාවචර සිත කියලා කියනවා. හැබැයි ඒ අර්ථකථනය ආවයින් පස්සේ ලෝකෝත්තර සිත් වලට කියන්න භූමියක් නැති වෙනවා කියන ප්‍රශ්නය ටීකාවේ මතු කරලා තියෙනවා. නමුත් ඒ විදිහට ඒ ක්‍රමයෙන් හරි. ඒ හින්දා ණය ක්‍රම දෙකක් තියෙනවා. නමුත් සාර්ථකම ක්‍රමය මේ අර්ථකථනය. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා. ඒක ගලපන්නේ ආසතු මෙතෙන්ට. එහෙම වුණොත් භව තණ්හාව කියලා කියන්නේ රූප තණ්හා, අරූප තණ්හා දෙකට. ඔව්. රූප තණ්හා, අරූප තණ්හා දෙක තමයි භව තණ්හාවට එන්නේ. ඒක මට හරියටම මතක නෑ ආසතුන් දැනට තියෙන අදහස අනුව. විභව තණ්හාව කියලා කියන්නේ සත්වයා මරණින් මත්තේ ඉවරයි කියන මේක ආසතුන් වෙනම න්‍යායක්, අරක වෙනම න්‍යායක්. ඒක න්‍යායව දෙකක්. මේ බෙදලා තියෙන්නේ භූමි ભેදයෙන්. අරක බෙදලා තියෙන්නේ වෙන න්‍යායකින් ආසතුන්. ගලප ගන්න පුළුවන් ආසතුන්. ගලප ගන්න නම් අපි ඒ තොරතුරු ටික පොඩ්ඩක් ගිහිල්ලා අධ්‍යයනය කරන්න ඕන. ඒ කියන්නේ එතන කොහොමද බෙදලා තියෙන්නේ කියලා. ඔව්. නමුත් මේ සිත් කතා කරනකොට ඒ විදියෙන් නෙවෙයි බෙදන්නේ මේ විදියට. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියන තුනෙන් තමයි භූමි ભેදය කරන්නේ. හරිනේ. එතකොට ඊළඟට ලෝකෝත්තර සිත ගැන කියවෙනවා. මේ තමයි තුන් භූමියේ සිත් ටික අර්ථ දෙකකින් ණය ක්‍රම දෙකකින් විස්තර කරනවා. ඊට පස්සේ යේපන ධම්මා තින්නං තණ්හානම් පරිග්ගහ විමුක්තා හොಂತಿ. එතකොට යේපන ධම්මා යම් ධර්මයෝ කෙනෙක් තින්නං තණ්හානම් තණ්හානම් කියන්නේ කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියන මේ තුනට. තින්නං තණ්හානම් කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියන මේ තුනේ පරිග්ගහ විමුක්තා හොಂತಿ. ඒ කියන්නේ මේකට මේ තුනෙන්ම අරමුණු කළ නොහැකි සිත් කොටසක් තියෙයි නම් ඒ චිත්ත චෛතසික ධර්මයන් තීසු භවේසු uppannāpi කාම රූප අරූප කියන තුන් භූමියේ හටගන්නා ලද නමුත් తත්‍ර ඒ භූමීන්හි අපරියාපන්න ඒව හොಂತಿ. පරියාපන්න වෙන්නේ නැහැ. අපරියාපන්නා ඒව හොಂತಿ. ලෝකුත්තරා නාම ජාතාති වේදිතබ්බා. එතකොට මේ තුන් ලෝකයට අයත් නොවන සිත කියන අර්ථයෙන් ලෝකෝත්තර සිත කියලා කියනවා. තවත් අර්ථකථනයක් තමයි යම්කිසි ධර්මයක් කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියන තුනට අරමුණු කළ නොහැකි නම් ඒ ධර්මයට කියනවා ලෝකෝත්තර ධර්ම කියලා. තුන් භූමියට අයත් නොවන ධර්මයෝ. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියන තුනට අරමුණු කළ නොහැකි ධර්මයන්ට කියනවා ලෝකයෙන් මිදුණු ධර්මයන්ට, ලෝකයෙන් එතර වූ ධර්මයන්ට, ලෝකයට අයත් නැති ධර්ම කියන අර්ථයෙන් ලෝකෝත්තර සිත්. එතකොට ලෝකෝත්තර සිත් අරමුණු කරගෙන ලෝභය කියන ධර්මය පහළ වෙන්නේ නැහැ. ලෝභයට මේ කාම තණ්හාවෙන්වත්, රූප තණ්හාවෙන්වත්, අරූප තණ්හාවෙන්වත් අරමුණු කළ නොහැකි ධර්මයන් තමයි ලෝකෝත්තර ධර්ම කියලා ගන්නෙ. ඊට පස්සේ අපි තා ටිකක් කියවලා බලමු. එත්තච මෙහි ප ဋ ාණේ ප ဋ ාණ පාළියෙහි ආරුප්පේ කාමච්ඡන්දං නීවරණං පටිච්ච උද්දච්ච නීවරණං ඉති. ආරුප්පේ අරූපාවචර ලෝකේහි කාමච්ඡන්දං නීවරණං පටිච්ච. කාමච්ඡන්දය නීවරණය නිසා උද්දච්ච නීවරණං, උද්දච්ච නීවරණය හටගනී. ඒ කියන්නේ මෙහෙමයි. කාමච්ඡන්ද නීවරණය හටගන්නේ ලෝභ මූලික සිත් 8. කාමච්ඡන්ද නීවරණය හටගන්නේ අට්ඨසු ලෝභ සාගතේසු චිත්තුප්පාදේසු uppajjati.
ලෝභ මූලික සිත් 8 තමයි කාමච්ඡන්ද නීවරණය හටගන්නේ. එතකොට උද්දච්චය කියලා කියන්නේ සබ්බකුසල සාධාරණ චෛතසිකයක්. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච. මේවට කියනවා අකුසල සාධාරණ චෛතසික කියලා. එහෙම කියන්න හේතුව තමයි සෑම අකුසල සිතකම යෙදෙන නිසා. එතකොට එතන උද්දච්ච කියන චෛතසිකයත් මේ සිතේම යෙදෙනවා. එතකොට අරූපාවචර ලෝකේ ආරුප්පය කියලා කියන්නේ අරූපාවචර ලෝකයේහි කාමච්ඡන්දම් පටිච්ච කියන්නේ ලෝභය සමග උද්දච්ච නීවරණම් කියන්නේ මේ උද්දච්ච කියන චෛතසිකය හටගනි. එතකොට එතෙන්දි කියන්නේ රළු නීවරණ නෙවෙයි. ඒ කියන්නේ නීවරණ කියන නමින් කිව්වට නීවරණ වශයෙන් දේශනා කරන්නේ ලෝභය. ඒ නිසා කාමච්ඡන්ද නීවරණය කියලා මේ ලෝභය දේශනා කරා. හැබැයි රළු නීවරණ කෘත්‍ය සිද්ධ කරන්නේ නැහැ. අරූපාවචර රූපාවචර ලෝකවල හටගන්න ලෝභය සූක්ෂම ලෝභයක් හටගන්නේ. නීවරණ මට්ටමේ රළු කෙලෙස් බ්‍රහ්මයන්ගේ సంతානය තුල හටගන්නේ නැහැ. මොකද ධානා බලයෙන් තදංග විස්කම්බන වශයෙන් දුරු කළා තියෙන හින්දා. පරමාර්ථ වශයෙන් ලෝභය නිසා කාමච්ඡන්දන් නීවරණම් කියලා දේශනා කළා. එතකොට ඉති ආදීනාදී වශයෙන් අරූප සත්ත්‍ය సంతානේපි අරූප සත්ත්‍ය సంతානේපි කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්මයා තුලත් අරූපාවචර බ්‍රහ්මයා තුලත් කාමච්ඡන්ද සංකාතාය කාමච්ඡන්ද සංඛ්‍යාත වූ කාම තණ්හාය කාම තණ්හාවගේ උප්පත්ති ඉපදීම වුත්තා කියන ලදී. එතකොට අරූපාවචර බ්‍රහ්මයන් තුලත් ඒ බ්‍රහ්මයෝ කාමාවචර ධර්මයන් කෙරෙහි ඇලුනොත් ඒ වෙලාවේ ඔහු තුල හටගන්න තණ්හාව කාම තණ්හාවක්. හරිනේ? තස්මා ඒ නිසා රූප අරූප භූමීසු uppannānaṁ කාම ධම්මානං ඒ නිසා රූපාවචර අරූපාවචර භූමිවල ඉපදුනා වූ කාම ධර්මයන්ගේ පරිග්ගාහිනී තණ්හා පිරිසිඳ ගන්නා වූ වෙන්කොට ගන්නා වූ ග්‍රහණය කර ගන්නා වූ තණ්හාව රූප අරූප සත්ත්‍ය సంతාන ගතාපි දට්ඨබ්බා. ඒ කියන්නේ රූපාවචර සත්‍යය තුලත් හට ගන්නවා අරූපාවචර සත්‍යය තුලත් හට ගන්නවා. හැබැයි ඕලාරික කාමරාගයේ නොවන බව දත යුතුයි. ලෝභය කියන ධර්මය හට ගන්නවා. එතකොට කාමාවචර ධර්මයක් අරමුණු කරගෙන සූක්ෂම ලෝභයක් හටගත්තොත් ඒ සූක්ෂම ලෝභය ගැන තමයි මේ කියන්නේ. හරිනේ? පාලියං කාමච්ඡන්ද නීවරණං ඉති ඉදං පාලියං ප ဋ ාණ පාලියෙහි කාමච්ඡන්ද නීවරණං ඉති ඉදං කාමච්ඡන්ද නීවරණං යන මේ පාලිය නීවරණ ජාතිකත්තා වුත්තං නීවරණ ස්වභාවය ඇති නිසා දේශනා කරන ලදී. නහි ඥාන භූමිසු ධාන භූමීන්හි ඒකාන්ත නීවරණ කිච්ඡානි නීවරණානි. ඒ කියන්නේ රළු නීවරණ කෘත්‍ය සිද්ධ කරන් නීවරණ ධර්මයන් ලද්දුන් ලැබීමට නැහි සක්කා නොහැකිය. හරිනේ? අත්‍ර මෙහි කාම ભેදෝ වත්තබ්බෝ කාමයේ ප්‍රභේදය කිය යුතුය. එවනම් උදේ කතා කරපුවමයි ද්වේ කාමා කාමය දෙවදාරුම් වෙනවා. කිලේශ කාමෝච වත්තු කාමෝච කිලේශ කාමය වත්තු කාමය කියලා කාමය දෙවදාරුම් වෙනවා. තත් ඒ දෙවදාරුම් කාමය අතුරෙන් තපෙත්වා රූප අරූප රාගේ. ඒ කියන්නේ රූප රාගය අරූප රාගය. රූප තණ්හාව අරූප තණ්හාව. තණ්හාවටම තමයි රාගය කියන්නේ. රූප තණ්හාව අරූප තණ්හාව තපෙත්වා අත්හැරලා අඤ්ඤෝ සබ්බෝපි ලෝභෝ අන්න වූ සියලු ලෝභය ඉමස්මින් චතු භූමි පරිච්ඡේදේ මේ භූමි සතර වෙන් කිරීමෙහි කිලේශ කාමෝ නාම කිලේශ කාමයයි දත යුතුය. රූප රාගය අරූප රාගය අත්හැරලා අන්න වූ රාගයට කියනවා කිලේශ කාම කියලා. ඒ කියන්නේ කාමාවචර ධර්මයන් අරමුණු කොටගෙන හටගන්න ලෝභය. එතකොට මේක වෙන න්‍යායකින් කියන්නේ එකම
රූප රාගය අරූප රාගය හැර අනිත් රාගය කිලේශ කාමයයි දත යුතුයි. එතකොට කාමාවචර ධර්මයන් අරමුණු කරගෙන උපදින තණ්හාව. කිලේශ කාමෝ නාම ඨපෙත්වාච රූපාවචර ධම්මේ. එතකොට රූපාවචර අරූපාවචර ධර්මයන් අත්හැරලා අඤ්ඤේ සබ්බේපි තීසු භූමිසු උප්පන්නා කාමාවචර ධම්මා. එතකොට අඤ්ඤේ සබ්බේපි අන්න වූ සියලුම තීසු භූමිසු කාමාවචර රූපාවචර අරූපාවචර තුන් භූමියෙහි උප්පන්නා හටගත්තා වූ කාමාවචර ධම්මා කාමාවචර ධර්මයෝ වත්තුකාමෝ නාම වත්තුකාම ලෙස දත යුතුයි. එතකොට වත්තුකාම කියන්නේ කාමාවචර සිත් 54යි ඒවා යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන මෙන්න මේ ධර්ම රාශිය වත්තුකාම වශයෙන් දත යුතුයි. මේ භූමි හතර බෙදෙන තැන යම්පන අට්ඨසාලිනියන් කියලා කියන්නේ ධම්මසංගණි පාළියට ලියපු අටුවාව. අට්ඨසාලිනී කියන අටුවාවෙහි සබ්බේපි තේ භූමකා ධම්මා සියලුම ත්‍රිභූමික ධර්මයෝ වත්තු කාමෝති වුත්තං වත්තු කාමයයි කියන ලද යම් පාළියක් තිබේ නම් තං ඒ පාළිය මහා නිද්දේශ පාළියෙහි නිද්දිත්තේන සුත්තන්තික පරියායේන දක්වන ලද සුත්තන්තික ණය ක්‍රමය අනුව වුත්තං ඉති ගහේතබ්බං කියන ලද්දේයයි දත යුතුය. ඒක සුත්තන්තික ක්‍රමය අනුවයි ඒ කියලා තියෙන්නේ. සුත්තන්තික පරියායන කියන්නේ සූත්‍රයේහි විස්තර කරපු ක්‍රමයෙන් කියන අදහස. ඊට පස්සේ අභිධර්ම පාළියෙහි රූපාවචර ධම්මා රූපාවචර ධර්ම අරූපාවචර ධර්ම කියන මේ කොටස් දෙක කාම නාමේන කාම කියන වචනයෙන් කාම කියන නමින් වුත්තා කියන ලද පාළියක් නහි අත්ථි නැත්තේය. හරිනේ. අභිධම්මේ කියලා කියන්නේ අභිධම්ම පාළියෙහි රූපාවචර ධම්මා රූපාවචර සහ අරූපාවචර ධර්මයන්ට කාම නාමේන කාම කියන නමින් වුත්තා කියන ලද නමක් නහි අත්ති නැත්තේය. එතකොට අභිධර්මයට අනුව කාමාවචර ධර්ම කියලා කියන්නේ කාමාවචර සිත් 54 සහ ඒවයි යෙදෙන චෛතසික 52 රූප 28 කියන මේ ධර්ම ටිකට රූපාවචර ධර්ම කියලා කියන්නේ රූපාවචර සිත් 15 සහ ඒවා යෙදෙන චෛතසික 35ට. අරූපාවචර ධර්ම කියලා කියන්නේ අරූපාවචර සිත් 12 සහ ඒවා යෙදෙන චෛතසික 30ට. ලෝකෝත්තර ධර්ම කියලා කියන්නේ මාර්ග ඵල සිත් 8 සහ ඒවා යෙදෙන චෛතසික 38 සහ නිර්වාණයට කියන මෙන්න මේ ධර්ම සමූහයට. එතකොට ඒක අපි පෙළට ගිහිල්ලා බලමු. විභංග පාළියේ තියෙනවා ධම්මහදේ විභංගය කියලා කොටසක්. ඒකේ තියෙනවා භූමි වශයෙන් ධර්මයන් විභාග කළා. එතකොට පෙළේ ඒකේ තියෙනවා කාමාවචරා ධම්මා නෑ කාමාවචරා ධම්මා. කාමාවචරා ධම්මා න කාමාවචරා ධම්මා. ඊළඟට රූපාවචරා ධම්මා න රූපාවචරා ධම්මා. අරූපාවචරා ධම්මා න අරූපාවචරා ධම්මා. එතකොට මේ විදිහට මාතිකා පද තියෙනවා. ඊළඟට පරියාපන්නා ධම්මා අපරියාපන්නා ධම්මා කියලාත් එකක් තියෙනවා. ඒකත් අපි ලියමු. පරියාපන්නා ධම්මා
අපරියාපන්නා ධම්මා. මේ විදිහට මාතිකා පද 8ක් තියෙනවා. කාමාවචරා ධම්මා කාමාවචර ධර්මයෝ න කාමාවචරා ධම්මා. අභිධර්ම පාළියේ මේ නකාරයේ අර්ථ දෙකක් තියෙනවා. එක අර්ථයක් තමයි දැන් කාමාවචරා ධම්මා කියන පදයට මුලින් තියෙන නකාරයේ අර්ථ ක්‍රම දෙකකට ගන්න පුළුවන්. ක්‍රම දෙකෙන්ම එකම අර්ථයයි කියවෙන්නේ. නෑ කාමාවචරා ධම්මා කියනකොට කාමාවචර ධම්මේහි අඤ්ඤේ ධම්මා. කාමාවචර ධර්මයන්ගෙන් අන්‍ය වූ ධර්මයෝ කියන අර්ථය නකාරයෙන් එනවා. ඒක අර්ථයක්. ඊට පස්සේ දෙවෙනි අර්ථය තමයි කාමාවචර නොවන ධර්ම. දෙකෙන්ම කියවෙන්නේ එකම කතාවයි. එතකොට මේ විදිහට මේ නකාරයේ අභිධර්මයේ බොහෝ තැන්වල නකාරයේ ක්‍රම දෙකකින් අර්ථ ගන්නවා. කාමාවචර පදයට මුලින් තිබ්බනම් කාමාවචර ධර්මයන්ගෙන් අන්‍ය වූ ධර්මයෝ කියන අර්ථය ගන්නවා. කාමාවචර නොවන ධර්මයෝ කියන අර්ථය ගන්නවා. මේ විදිහට අර්ථ දෙකක් තියෙනවා. එතකොට කාමාවචර ධර්ම, කාමාවචර නොවන ධර්ම, රූපාවචර ධර්ම, රූපාවචර නොවන ධර්ම, අරූපාවචර ධර්ම, අරූපාවචර නොවන ධර්ම, පරියාපන්න ධම්ම, අපරියාපන්න ධම්ම. එතකොට අපිට චතු භූමිය වෙන් කර ගන්න අවශ්‍ය වෙන්නේ කාමාවචර ධර්ම මොනවද කියලා හරියට දැනගන්න ඕන. රූපාවචර ධර්ම මොනවද කියලා දැනගන්නට ඕන. අරූපාවචර ධර්ම මොනවද කියලා දැනගන්නට ඕන. අපරියාපන්න ධර්ම මොනවද කියලා දැනගන්නට ඕන. මෙන්න මේ පද හතර පැහැදිලි කරගන්නට ඕන. එතෙන්දී කතමේ ධම්මා කාමාවචරා. කවර ධර්මයෝ කාමාවචර ධර්මයෝද? හෙට්ටතෝ අවීචි නිරයම් පරියන්තං කරිත්වා. යටින් අවීචි මහා නිරය කෙලවර කොට ඇති. උපරිතෝ පරනිම්මිත වසවත්ති දේවේ අන්තෝ කරිත්වා. උඩින් පරනිම්මිත වසවත්ති කියන කාමාවචර දිව්‍ය ලෝකයේ කෙලවර කොට ඇති. යං ඒතස්මින් අන්තරේ මේ අතරතුර එත්තාවචරා මෙහි හැසිරෙන එත්ත පරියාපන්නා මෙහි ඇතුළත් වූ ඛණ්ඩ ධාතු ආයතන. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන. එතකොට මෙහි ඇතුළත් වූ කියනකොට කාම තණ්හාවට අරමුණු වන ස්කන්ධ ආයතන ධාතු තමයි ගන්න. එතකොට කාමාචර සිත් 54යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප 28යි ස්කන්ධ වශයෙන් බෙදුවාම ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි. රූපං වේදනා සංඥා සංඛාරා විඥානං. එතකොට මේ ධර්ම ටික ස්කන්ධ වශයෙන් රූපස්කන්ධය රූප 28, කාමාචර සිත් 54 යෙදෙන වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධය, ඒවයි යෙදෙන සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධය, ඊතුරු චෛතසික 50 සංස්කාර ස්කන්ධය, කාමාචර සිත් 54 විඥාන ස්කන්ධය. ඉමේ ධම්මා කාමාවචරා. මෙන්න මේ ධර්මයන් තමයි කාමාවචර ධර්ම. ඊළඟට කතමේ ධම්මා න කාමාවචරා. කාමාවචර නොවන ධර්ම තමයි කාමාවචර ධර්මයන්ගෙන් අන්‍ය වූ සියල්ල කාමාවචර නොවන ධර්ම. එතකොට ඊළඟට කතමේ ධම්මා රූපාවචරා. රූපාවචර ධර්ම කියලා කියන්නේ මොනවටද? රූපාවචර අරූපාවචර ලෝකෝත්තර. හරි මෙතන තියෙනවා ආසිතමායක ලේසියින්ද කිව්වේ නැත්තේ. කතමේ ධම්මා න කාමාවචරා. කවර ධර්මයෝ කාමාවචර නොවන ධර්මයෝද? රූපාවචරා. රූපාවචර ධර්ම, අරූපාවචරා. අරූපාවචර ධර්ම, අපරියාපන්න. අපරියාපන්න කියන්නේ ලෝකෝත්තර වලටම කියන තවත් නමක්. ලෝකෝත්තර ධර්ම මේ ධම්මා න කාමාවචරා. මේ ධර්මයෝ කාමාවචර නොවන ධර්මයෝය. ඊළඟට කතමේ ධම්මා රූපාවචරා. රූපාවචර ධර්මයෝ මොනවාද? හෙට්ටතෝ බ්‍රහ්ම ලෝකම් පරියන්තං කරිත්වා. බ්‍රහ්ම ලෝකයේ යටින් බ්‍රහ්ම ලෝකයේ කෙලවර කොට ඇති. උපරිතෝ අකනිට්ඨේ දේවේ අන්තෝ කරිත්වා. උඩින් අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ දක්වා. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ. අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ දක්වා අන්තෝ කරිත්වා. යං ඒතස්මින් අන්තරේ මේ අතරතුර එත්තාවචරා මෙහි හැසිරෙන්නා වූ එත්ත පරියාපන්නා මෙහි ඇතුළත් වූ
සමාපන්නස්සවා සමාපන්නස්ස කියලා කියන්නේ ධාන සමාපත්තියට සමවැදුනා වූ පුද්ගලයාගේ. එහෙම නැතිනම් උපපන්නස්සවා ඒ බ්‍රහ්ම ලෝකයන්හි ප්‍රතිසන්දි වශයෙන් ඉපදුනා වූ පුද්ගලයාගේ හෝ ditta dhamma sukha viharissava ditta dhamma sukha විහරණය සඳහා සමවැදීමක් හෝ රහතන් වහන්සේලා නම් ditta dhamma sukha විහරණය පිණිස ධානවලට සමවදිනවා. චිත්ත චේතසිකා ධම්මා. එතකොට රූපාවචර සිත් 15යි ඒවයි යෙදෙන චෛතසික 35යි. චිත්ත චේතසිකා ධම්මා. එතකොට මෙන්න මේ රූපාවචර සිත් 15යි ඒවායේ යෙදෙන චෛතසික 35යි කියන ධර්ම තමයි ඉමේ ධම්මා රූපාවචරා මේ ධර්මයෝ රූපාවචර ධර්මයෝය. එතකොට චිත්ත චේතසිකා කියන වචනයෙන් දත යුතුයි රූපය කියන එක රූපාවචර ධර්මයක් නෙවෙයි. ඊළඟට කතමේ ධම්මා න රූපාවචරා රූපාවචර නොවන ධර්ම තමයි කාමාවචර අරූපාවචර අපරියාපන්නා ඉමේ ධම්මා න රූපාවචරා කාමාවචර ධර්ම සියල්ල අරූපාවචර ධර්ම සියල්ල ලෝකෝත්තර ධර්ම සියල්ල මේවා රූපාවචර නොවන ධර්මයෝය. ඊළඟට කතමේ ධම්මා අරූපාවචරා අරූපාවචර ධර්ම කියලා කියන්නේ මොනවටද? හෙට්ටතෝ ආකාසානංචායතනූපගේ දේවේ පරියන්තං කරිත්වා යටින් ආකාසානංචායතන කියන බ්‍රහ්ම ලෝකයේ කෙලවර කොට ඇති උපරිතෝ නේව සංඥා නාසඤ්ඤායතනූපගේ දේවේ අන්තෝ කරිත්වා උඩින් නේව සංඥා නාසඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකයේ දක්වා ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකේ පටන් නේව සංඥා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ දක්වා යං ඒතස්මින් අන්තරේ මේ අතරතුර එත්තාවචරා මෙහි හැසිරෙන එත්ත පරියාපන්නා මෙහි ඇතුළත් වූ සමාපන්නස්සවා ධාන සමාපත්තියට සමවැදුණහුගේ හෝ උපපන්නස්සවා ඒ ලෝකේහි ප්‍රතිසන්දි වශයෙන් ඉපදුන පුද්ගලයාගේ හෝ ditta dhamma sukha viharissava ditta dhamma sukha විහරණය සඳහා සමවැදුනා වූ පුද්ගලයාගේ හෝ රහතන් වහන්සේලා ගැන කියවෙන්නේ චිත්ත චේතසිකා ධම්මා. එතකොට අරූපාවචර සිත් 12යි ඒවා යෙදෙන චෛතසික 30යි කියන මෙන්න මේ චිත්ත චෛතසික ධර්ම තමයි ඉමේ ධම්මා අරූපාවචරා මේ ධර්මයෝ අරූපාවචර ධර්මයෝය. ඊළඟට කතමේ ධම්මා පරියාපන්නා කතමේ ධම්මා න අරූපාවචර අරූපාවචර නොවන ධර්ම තමයි කාමාවචර රූපාවචර අපරියාපන්නා ඉමේ ධම්මා න අරූපාවචර කාමාවචර ධර්ම රූපාවචර ධර්ම ලෝකෝත්තර ධර්ම කියන මෙන්න මේ ධර්ම රාශි තුන අරූපාවචර නොවන ධර්මයෝ. ඊළඟට පරියාපන්න ධර්ම කියලා කියන්නේ තුන් භූමියේ ඇතුළත් වෙන ධර්ම සියල්ලටම කියනවා පරියාපන්න ධර්ම කියලා. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියන මේ තුන්වැදෑරුම් තණ්හාවෙන් ග්‍රහණය කරගන්නා ලද තුන් භූමියේ ඇතුළත් වෙන ධර්මයන්ට කියනවා පරියාපන්න ධර්ම කියලා. එතකොට පරියාපන්න ධර්මවලට එන්නේ ලෞකික සිත් 81යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන මේ ලෞකික පරමාර්ථ ධර්ම සියල්ලම තමයි පරියාපන්න ධර්ම හැටියට ගන්නෙ. ලෞකික සිත් 81යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන ඒවා තුන් භූමියේ ඇතුළත් වන ධර්මයෝ. තවත් නමක් කියනවා තුන් භූමියේම ඇතුළත් වන ධර්ම කියන අදහස තමයි කියන්නේ පරියාපන්න ධර්ම සංසාර චක්‍රයේ ඇතුළත් වූ ධර්ම. කතමේ ධම්මා පරියාපන්න ධර්මයෝ කවරේද? සාසවා ලෝභ ditthi මොහ කියන ආශ්‍රව ධර්මයන්ට අරමුණු වන කුසල අකුසල අභ්‍යාකතා ධම්මා කුසල ධර්ම ලෞකික කුසල සිත් 17 සහ චෛතසික 38 අකුසල සිත් 12 සහ චෛතසික 27 අභ්‍යාකත ලෞකික විපාක සිත් 32 ඒවයි යෙදෙන චෛතසික 35 රූප 28 ක්‍රියාසිත 20 සහ ඒවයි යෙදෙන චෛතසික 35 නේ 35
කියන මෙන්න මේ ධර්මයන් කාමාවචරා රූපාවචරා අරූපාවචරා. එතකොට භූමි වශයෙන් භූමි තුනයි. කාමාවචර රූපාවචර අරූපාවචර. රූපක්ඛන්தோ වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. මේ ධර්ම ටික ස්කන්ධ වශයෙන් බෙදුවාම ස්කන්ධ පහයි. රූප 28 රූපස්කන්ධය, චෛතසික 52 අතුරෙන් වේදනාව වේදනාස්කන්ධය, සංඥාව සංඥාස්කන්ධය, ඉතිරි චෛතසික 50 සංකාර ස්කන්ධය, ලෞකික සිත් 81 විඥානස්කන්ධය. අන්නේ පහ තමයි රූපක්ඛන්தோ වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. ඉමේ ධම්මා පරියාපන්නා. මේ ධර්ම වලට තමයි පරියාපන්න ධර්ම කියලා කියන්නේ. ලෞකික ධර්ම සියල්ලටම කියන තවත් නමක් තමයි තුන් භූමියේ ඇතුළත් වූ ධර්ම පරියාපන්න ධර්ම. හරිනේ. ඊළඟට අපරියාපන්න ධර්ම කියලා කියන්නේ තුන් භූමියේ ඇතුළත් නො වූ ධර්ම. අපරියාපන්න ධර්ම කියලා කියන්නේ තුන් භූමියේ ඇතුළත් නො වූ ධර්ම. ඒ තමයි ලෝකෝත්තර සිත් 8යි, ඒවයි යෙදෙන චෛතසික 36යි, නිර්වාණයයි කියන ධර්ම ටික. මේවා කාමාවචර කාම තණ්හාවට, රූප තණ්හාවට, අරූප තණ්හාවට කියන තණ්හා තුනටම අරමුණු නොවන නිසා තුන් භූමියෙන් විනිර්මුක්ත ධර්ම. ඒ කියන්නේ තුන් භූමියේ පහළ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි, තුන්වැදෑරුම් වූ තණ්හාවේ ග්‍රහණයෙන් මිදුණු ධර්ම. කතමේ ධම්මා අපරියාපන්නා. කවර ධර්මයෝද අපරියාපන්න වෙන්නේ? මග්ගාච මාර්ගසිත 4, මග්ග ඵලානිච ඵලසිත 4, අසංඛතාච ධාතු නිර්වාණය. මග්ගාච මග්ග ඵලානිච අසංඛතාච ධාතු මාර්ගසිත 4, ඵලසිත 4, ඒවා යෙදෙන චෛතසික 38. අසංඛත ධාතු කියලා කියන්නේ නිවනටම කියන තවත් නමක්. අසංඛත ධාතු කියන්නේ නිවනටම තමයි. එමේ ධම්මා අපරියාපන්නා. මෙන්න මේ ධර්මයන් තමයි අපරියාපන්න ධර්ම. එතකොට ඔය කරුණු ටික සඳහන් වෙන්නේ විභංග පාළියේ ධම්මාදේ විභංගයේ සඳහන් වෙනවා. එතකොට අර කියපු අර්ථකථනයට පාළිය සමග විරුද්ධත්වයක් එන්නේ නැහැ. ඊළඟට ධම්මසංගණි පාළියේහිත් ඔය ධර්මයන් විස්තර කරනවා. ධම්මසංගණි පාළියේ තියෙනවා අට්ඨකථා ඛණ්ඩය කියලා කොටසක්. ඒ අට්ඨකථා කාණ්ඩයේ තියෙනවා අන්තිමම දුක්ඛමාතිකා 18ක් තියෙන කොටසක් තියෙනවා. ඒකට කියනවා පිට්ටි දුකය කියලා. ඒ පිට්ටි දුකේ තියෙනවා කාමාවචරා ධම්මා නෑ කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා නෑ රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා නෑ අරූපාවචරා ධම්මා, පරියාපන්නා ධම්මා අපරියාපන්නා ධම්මා කියලා ඒ ටිකම විස්තර කරනවා ධම්මසංගණී අට්ඨකථා කාණ්ඩ පාළියේ. එතකොට එතන ඍජුවම ස්වરૂපාර්ථයන් උදුරා දක්වලා තියෙනවා. කතමේ ධම්මා කාමාවචරා. මොන ධර්මයන්ටද කාමාවචර කියලා කියන්නේ? කාමාවචර කුසලං. කාමාවචර කුසල ධර්මේති. ඒ කියන්නේ කාමාවචර කුසල්සිත 8 සහ ඒවායේ දෙන චෛතසික 38. කාමාවචර කුසලං. ඊළඟට අකුසලං. අකුසල සිත් 12 සහ ඒවායේ දෙන චෛතසික 27. සබ්බෝ කාමාවචරස්ස විපාකෝ. කාමාවචර විපාක ධර්ම සියල්ල. ඒ තමයි කාමේ තේවී සපාකානි. කාමාවචර විපාක සිත් සියල්ලම 23යි. ඒ තමයි අකුසල විපාක සිත් 7යි, කුසල විපාක සිත් සහේතුක විපාක සිත් 8යි, අහේතුක විපාක සිත් 8යි. ඔක්කොම එකතු කරායින් පස්සේ කාමාවචර විපාක සිත් සියල්ලම 23යි. ඒ කාමාවචර විපාක සිත් 23 සහ ඒවායේ යෙදෙන චෛතසික 35යි. කාමාවචර ක්‍රියා අභ්‍යාකතං. කාමාවචර ක්‍රියාසිත ඔක්කොම 11යි. මහා ක්‍රියාසිත 8යි, ආවර්ජන සිත් 2යි, හසිත උපාදයයි. ඒ සිත් 11 සහ ඒවා යෙදෙන චෛතසික 35යි විරති වර්ජිත. සබ්බංච රූපං. සබ්බංච රූපං සියලු රූප. රූප 28ම. ඉමේ ධම්මා කාමාවචරා. මෙන්න මේ ධර්ම තමයි කාමාවචර. එතකොට මේ පාළිය ස්වરૂපාර්ථ එකතු කරායින් පස්සේ අපි කලින් ලියපු එකම එනවා.
සිත් 54යි කාමාචර සිත් 54යි ඒවා යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන මෙන්න මේ ධර්ම ටික මේ පාළිය ස්වරූපාත් එකතු කරාම එනවා පොදු වශයෙන්. හරිනේ. එතකොට ඒකට වාදයක් විවාදයක් නැහැ. ධම්මසංගනිපාලේ ඍජුවම මේ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. ඊළඟට ඛතමේ ධම්මා රූපාවචරා. රූපාවචර ධර්ම කියලා කියන්නේ මොනවද? රූපාවචර චතුක්ක පංචක ඥානා කුසලතෝච විපාකතෝච කිරියතෝච මේ ධම්මා රූපාවචරා. එතකොට රූපාවචර චතුක්ක පංචක ඥානා කියලා කියන්නේ චතුක්ක කියන්නේ ධාන බෙදෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි චතුක්ක ණය. චතුක්ක ණය කියලා එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයෙන් ධාන හතරයි අපි ගන්නෙ. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුත්ථ ධානය කියලා. තවත් ක්‍රමයක් තියෙනවා පංචක ණය කියලා. ඒ ක්‍රමයෙන් අපි ධාන පහක් ගන්නවා. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුත්ථ ධානය, පංචම ධානය කියලා. ඒ ණය ක්‍රම දෙකම එකතු කරලා තමයි මෙතන කියන්නේ රූපාවචර චතුක්ක පංචක ඥානා කියලා. ඒ ණය ක්‍රම දෙකෙන්ම කුසලතෝච විපාකතෝච කිරියතෝච ඒ කියන්නේ කුසල් සිත් 5යි විපාක සිත් 5යි ක්‍රියා සිත් 5යි. සිත් 15යි විරති වර්ජිත චෛතසික 35යි. ඉමේ ධම්මා රූපාවචරා. මෙන්න මේ ධර්ම තමයි රූපාවචර ධර්මයෝ. ඊළඟට ඛතමේ ධම්මා අරූපාවචරා. අරූපාවචර ධර්මයෝ කවර ධර්මයෝද? චත්තාරෝ ආරුප්පා කුසලතෝච විපාකතෝච කිරියතෝච. එතකොට අරූපාවචර කුසල සිත් 4යි ක්‍රියා සිත් 4යි විපාක සිත් 4යි. සිත් 12යි ඒවා යෙදෙන චෛතසික 30යි. ඉමේ ධම්මා අරූපාවචරා. මෙන්න මේ ධර්ම තමයි අරූපාවචර ධර්ම. ඊළඟට ඛතමේ ධම්මා පරියාපන්නා. තුන් භූමිය ඇතුළත් වූ ධර්මයෝ කවරේද? තීසු භූමීසු කුසලං. එතකොට ලෞකික කුසල් සිත් 17 සහ ඒවා යෙදෙන චෛතසික 37. අකුසලං අකුසල් සිත් 12 සහ ඒවා යේ චෛතසික 27. තීසු භූමීසු විපාකෝ. තුන් භූමියෙහි විපාක සිත් ලෞකික විපාක සිත් 32 සහ ඒවා යෙදෙන චෛතසික 35. විරති වර්ජිත. තීසු භූමීසු කිරියා අභ්‍යාකතං තුන් භූමියේ අත ගන්න ක්‍රියාසිත 20 සහ ඒවා යෙදෙන චෛතසික 35. සබ්බංච රූපං රූප සියල්ල ඉමේ ධම්මා පරියාපන්නා. එතකොට ලෞකික සිත් 81යි ඒවා යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන මෙන්න මේ ධර්ම ටිකට කියනවා පරියාපන්න ධර්ම. තුන් භූමියේ ඇතුළත් වූ ධර්ම. ඊළඟට ඛතමේ ධම්මා අපරියාපන්නා. තුන් භූමියේ ඇතුළත් නො වූ ධර්ම මොනවද? චත්තාරෝ මග්ගා අපරියාපන්නා. සතර මාර්ග චත්තාරිච සාමඤ්ඤ ඵලානි. සතර ඵල. සෝවාන් මාර්ගයේ, සකදාගාම මාර්ගයේ, අනාගාම මාර්ගයේ, අරිහත් මාර්ගයේ මාර්ගසිත 4 ඒවයි ඵලසිත 4. සහ ඒවායේ යෙදෙන චෛතසික 36 නිබ්බානංච නිර්වාණය. ඉමේ ධම්මා අපරියාපන්නා. මෙන්න මේ ධර්ම අපරියාපන්න. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්ම වලට තමයි අපරියාපන්න ධර්ම කියලා කියන්නේ. එතකොට ওই විදියට විභංග පාළියේ සහ ධම්මසංගණි පාළියේ කියන දෙකේම සඳහන් වෙලා තියෙනවා. ඒ විදියට අපිට භූමි ભેදය කතා කරාම කාම තණ්හාවට අරමුණු වන්නා වූ චිත්තය කාමාවචර චිත්තය. එනම් කාමාචර සිත් 54ක් තියෙනවා. රූප තණ්හාවට අරමුණු වන සිත රූපාවචර සිත. එනම් රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූප තණ්හාවට අරමුණු වන සිත අරූපාවචර සිත. එනම් අරූපාවචර සිත් 12ක් තියෙනවා. මේ තුන්වැදෑරුම් තණ්හාවට අරමුණු නොවන මේ තුන්වැදෑරුම් තණ්හාවෙන් මිදුණු සිතට කියනවා ලෝකෝත්තර සිත කියලා. ලෝකයෙන් මිදුණු සිතට කියනවා ලෝකෝත්තර සිත. තුන්වැදෑරුම් තණ්හාවෙන් අරමුණු කළ නොහැකි සිතට කියනවා ලෝකෝත්තර සිත කියලා. මේ විදිහට කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා භූමි වශයෙන් සිත 4 වැදෑරුම් වන්නේ. එතකොට ඒ කතාව තමයි තත්ත චිත්තං තාව චතුබ්බිදං හෝති කාමාචරං රූපාවචරං අරූපාවචරං ලෝකුත්තරං චේති කියන වාක්‍යයෙන් දැක්ුවේ.
ඊළඟට ඒ 22 වෙනි පිටුවේම අන්තිම ඡේදයට යන් පරමත්ත දීපනී පොතේ 22 පිටුවේ අන්තිම ඡේදය රූපාවචරං අරූපාවචරං තී එත්ථ රූපාවචරං අරූපාවචරං යන මේ පදයෙහි රූප අරූප සද්දා ඒ කියන්නේ රූප අරූප කියන වචනයන් තාසු භූමීසු ඒ කියන්නේ රූපාවචර භූමියෙහි සහ අරූපාවචර භූමියෙහි නිරුල්හාති ආරෝපණය කරන ලද්දේයයි දට්ඨබ්බා දත යුතුය. අපිච්ච තවද ද්වේ භූමියෝ රූප භූමි අරූප භූමි. එතකොට භූමිය කියන එක දෙවදාරුම් වෙනවා රූප භූමිය අරූප භූමිය කියලා. තත්ත ඒ දෙවදාරුම් භූමිය අතුරෙන් රුප්පන ලක්ඛණං රූපං යත්ත නත්හි. එතකොට යම් භූමියක රූපයක් නැත්නම් සා චතුබ්බිදා භූමි ඒ සතරවැදෑරුම් වූ භූමිය අරූප භූමි නාම. එතකොට අරූපාවචර භූමිය කියලා කියන්නේ ආකාසානං ඡායතන භූමිය, විඥානං ඡායතන භූමිය, ආකින්චඤ්ඤායතන භූමිය, නේව සංඥා නා සංඥායතන භූමිය කියන මෙන්න මේ සතරවැදෑරුම් වූ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරට කියනවා අරූප භූමිය කියලා. ඊළඟට සේසා සත්ත වීසති විදා භූමි රූප භූමි නාම. සේසා සෙසු සත්ත වීසති විදා 27 වදාරම් වූ භූමිය රූප භූමි නාම රූප භූමි නම් වේ. එතකොට 27 කියන්නේ කාම භූමිය 11යි. රූපාවචර භූමි 16යි. රූපාවචර භූමි 16යි කාමාවචර භූමි 11යි දෙකම එකතු කරවයින් පස්සේ 27යි. අන්නේ භූමි 27ට කියනවා රූප භූමිය කියලා. එතකොට රූපාවචර භූමිය කියනකොට ඒ 27 ගන්න නැහැ. තෙන්දි ගන්නේ 16යි. මෙතන කතා කරන්නේ අරූප භූමිය රූප භූමිය කියලා දෙකට කඩන්න යන්නේ. අන්න හරි. එතකොට ඒකේ රූපය තියෙන ලෝකයේ රූප භූමිය කියලා එක්තරා විදියකට දෙකට බෙදනවා. රූපය නැති ලෝකයේ අරූප භූමිය කියලා ඒ න්‍යායෙන්. හරිනේ? එතකොට තත්තච එහි හෙට්ටා ඒකාදස විදා භූමි. එතකොට හෙට්ටා යට ඒකාදස විදා භූමි කියලා කියන්නේ 11 වදාරුම් වූ කාම භූමිය. ඕලාරිකේන කාමේන ඕලාරික කාමයෙන් රළු කාමයෙන් විශේෂත්වා විශේෂ කොට කාම භූමි ඉති වුත්තා. ඒක වෙනම කොටසක් කරා කාම භූමිය කියලා. ඕලාරික කාමයාගේ වශයෙන් කාම භූමිය කියලා. ඒ කියන්නේ රූප භූමිය කියලා කියනවා. කාම භූමියයි රූප භූමියයි දෙකම එකතු කරලා 27 වදාරුම් භූමියටම ඒ භූමි 27 අතුරෙන් කාමාවචර භූමි 11 ඕලාරික කාමයාගේ වශයෙන් කාම භූමිය කියලා නැවත දෙකට කඩනවා. කාම භූමිය උපරි 16 විදා භූමි රූප භූමි. එතකොට මත්තේහි ඇති බ්‍රහ්ම පාරිසජ්ජාදී 16 වදාරුම් භූමිය රූප භූමිය. ඉච්ඡේවං වුත්තාති දට්ඨබ්බා මෙසේ කියන ලද්දේයයි දත යුතුයි. එතකොට කාම භූමිය රූප භූමිය දෙකේම ඒ කියන්නේ රූප අරූප කියන ભેදයෙන් දෙකට ගැඩුවායින් පස්සේ කාම භූමියේ රූපේ තියෙන නිසා රූප භූමියක්මයි. රූපාවචර ලෝකේ රූපේ තියෙන නිසා රූප භූමියක්මයි. ඊට පස්සේ ඒකත් නැවත දෙකට බෙදනවා. 11 වදාරුම් කාම භූමිය ඕලාරික කාම තණ්හාවේ වශයෙන් වෙන්කොට 11 වදාරුම් කාම භූමිය කියලා වෙන් කරා. එතිරි බ්‍රහ්ම ලෝක 16 රූප භූමිය කියලා වෙන් කරා. එතකොට මේ විදිහට 31 තලයේ භූමි තුනකට බෙදනවා. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා. ඊළඟට අසතුන් 23 වෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදයට යන් 23 වෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදයට එතන තියෙනවා ලෝකුත්තර කියන පදේ විස්තර කළා. ලෝකුත්තරන්ති එත්ථ ලෝකුත්තරං යන මේ පදයෙහි ලුජ්ජන පලුජ්ජනට්ඨේන ලුජ්ජන පලුජ්ජනට්ඨේන කියලා කියන්නේ බිජ්ජන පබිජ්ජනට්ඨේන. ඒ කියන්නේ හටගෙන බිඳිලා යන අර්ථයෙන් ලෝකෝ උච්චති යතාවුත්තෝ තේ භූමක ධම්මෝ. ඒ කියන්නේ ත්‍රිභූමික ධර්ම සමූහයට හටගෙන බිඳිලා යන
කියන අර්ථයෙන් ලෝකය කියලා කියනවා. එතකොට ලෞකික සිත් 81යි ඒවා යෙදෙන චෛතසික 52යි රූප 28යි කියන පරමාර්ථ ධර්ම රාශිය හටගෙන බිඳිලා යන අර්ථයෙන් ලෝකය කියලා කියනවා. ලෝකෝ උච්චති යතා වුත්තෝ තේ භූමක ධම්මෝ යතාහ පාලියෙහි කෙසේ කියන ලද්දේද ලුජ්ජති පරුජ්ජති තීකෝ භික්ඛවේ තස්මා ලෝකෝති උච්චති භික්ඛවේ මහණෙනි ලුජ්ජති පරුජ්ජති හටගෙන බිඳිලා යන අර්ථයෙන් ලෝකයයි කියනු ලැබේ. ඊට පස්සේ වාක්‍යයක් ගේනවා ඒවං සන්තේ හටගෙන බිඳෙන්නා වූ අර්ථයෙන් ලෝකය කියලා කියනවා නම් ලෝකුත්තර ධම්මානම්පි නිබ්බාන වජ්ජානං ලෝකතා පත්තිසියා. එතකොට ලෝකෝත්තර චිත්තචෛතසිකේනුත් හටගෙන බිඳලා යන ස්වභාවය තියෙනවා. ඒ නිසා ඒ ලෝකෝත්තර චිත්තචෛතසික ධර්මයන්ටත් ලෝකය කියලා කිය යුතු නොවේද කියලා වාක්‍යයක් ගේනවා. ඊට පස්සේ උත්තරේ තමයි කස්මා එහෙම අහන්න හේතුව තමයි තේසම්පි ලුජ්ජන පලුජ්ජන ධම්මත්තා. එතකොට ලෝකෝත්තර චිත්තචෛතසිකයන්ගෙත් හට ගැනීම බිඳීම කියන ලක්ෂණය සහිතයි. නෑසියා ඒවට ලෝකය කියලා නොකිය යුතුයි. හට ගැනීම බිඳීම තියෙනවා නමුත් ලෝකය කියලා නොකිය යුතුයි. හේතුව කියනවා යත්තහි නිච්ඡෝ දුවෝ සස්සතෝති මහාජනස්ස මිච්ඡා ගාහෝ නිවිසති. එතකොට යම්කිසි ධර්මයක් අරමුණු කරගෙන මහජනයාට නිට්ටයයි දුවයි සාස්වතයි කියලා මිත්‍යා දෘෂ්ටිය හටගනීද තත්තේව අන්න ඒ ධර්මයන්ම තමයි තස්ස නිවාරණත්තං නිට්ටයයි දුවයි සාස්වතයි කියලා හටගන්න මිත්‍යා දෘෂ්ටිය දුරු කිරීම සඳහා අයන් ලෝක සමඤ්ඤා නියමීයති මේ ලෝක කියන විවහාරය නියම කරනු ලැබේ. එතකොට ලෝක කියන විවහාරය කියන්නේ සත්වයන් තුල නිට්ටයයි දුවයි සාස්වතයි කියලා යම් ධර්ම ටිකක් අරමුණු කරගෙන නම් මිත්‍යා දෘෂ්ටිය හටගන්නේ අන්න ඒ ධර්ම ටික තමයි ලෝකය කියන විවහාරයෙන් දේශනා කරන්නේ ඒ ඇතිවන මිත්‍යා දෘෂ්ටිය දුරු කිරීමේ ප්‍රයෝජනය සඳහා. තස්මා ඒ නිසා සබ්බසෝ මිච්ඡාගාහ විමුක්තානං සර්වාකාරයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා වූ තේසං ඒ ලෝකෝත්තර ධර්මයන්ට ලෝකතාපත්ති ලෝක කියන විවහාරය නත්ථීති වදන්ති නැතයයි කියනු ලැබේ. වා තවත් ක්‍රමයකින් යේසං යම්කිසි ධර්මයන්ගේ ලුජ්ජනම් පලුජ්ජනංච ඒ කියන්නේ ලුජ්ජනම් කියලා කියන්නේ ක්ෂණයක් පාසා බිඳිලා යන බව. පලුජ්ජනම් කියලා කියන්නේ සංඨානය කියන්නේ දැන් රූප රාශියක් හටගත්තයින් පස්සේ සටහනක් ඇති වෙනවනේ. අපි කියනවා මිනිස්සයා මැරුණා වල දැම්මා. එතකොට ඒකේ බිඳීම මහජනයාට ප්‍රකටයි. ඊට පස්සේ ගහක් වගේ දෙයක් ගත්තයින් පස්සේ රූප සමූහයේ සංඨාන ප්‍රඥප්තිය විනාශ වෙලා යන බව මහජනයාට ප්‍රකටයි. ඒ වගේ සංඨානයේ බිඳීම සන්තති ඡේදය වශයෙන් නොඑක ආකාරයෙන් බිඳීමට කියනවා පලුජ්ජති කියලා. මහා ජනස්ස පාකට එතකොට යම් කිසි ධර්මයන්ගේ හට ගැනීම බිඳීම මහජනයාට ප්‍රකටද තේසඤ්ඤේව ලෝකතාපත්ති සිද්ධීති. එතකොට අන්න ඒ ධර්මයන්ට තමයි ලෝක කියන විවහාරයෙන් දේශනා කරලා තියෙන්නේ. ලෝකුත්තරානං ලෝකෝත්තර ධර්මයන්ට ලෝකත්තප්ප සංගෝ ලෝකය කියන විවහාරය නත්ථි නැත්තේය. ලෝකෝත්තර ධර්මයන්ට ලෝකය කියන විවහාරය කරන්නේ නැහැ. ඊට පස්සේ ලෝකුත්තරං කියන වචනේ තේරුම තියෙනවා ලෝකතෝ ලෝකයෙන් උත්තරති එතර වේනුයි කියන අර්ථයෙන් ලෝකුත්තර කියලා කියනවා. ලෝකතෝ උත්තරතිති ලෝකුත්තරං ලෝකයෙන් එතර වන්නා වූ අර්ථයෙන් ලෝකෝත්තර කියලා කියනවා මග්ග චිත්තං. එතකොට ඒ අර්ථයෙන් ලෝකෝත්තර සිත කියන්නේ මාර්ග සිතෙන් තමයි ලෝකයෙන් මිදීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තතෝ උත්තින්නං ඉති ලෝකුත්තරං තවත් විදිහට අර්ථය කියනවා ලෝකයෙන් එතර වන්නා ලද සිත ලෝකුත්තර සිත කියනවා ඵල චිත්තං. ඵල සිත එතර උණයින් පස්සේ හට ගන්න සිත.
නිබ්බානම් පන ඉදන ලබ්බති නිර්වාණය වනාහි මෙහි නොලැබේ. උත්තරනංච එත්ත මෙහි උත්තරනං තරණය කිරීම තණ්හාත්ය ගාහ විමුක්තිය. ඒ කියන්නේ තණ්හාත්ය කියලා කියන්නේ රූප තණ්හා අරූප කාම තණ්හා රූප තණ්හා අරූප තණ්හා කියන තුනට කියනවා තණ්හාත්ය කියලා. තණ්හාත්ය ගාහ විමුක්තිය. ඒ තුන්වැදෑරුම් වූ තණ්හාවේ ග්‍රහණයෙන් මිදුණා වූ තීසු ලෝකේසු කාමාවචර රූපාවචර අරූපාවචර කියන තුන් ලෝකයේහි අපරියාපන්න භාවෝ යේව ඇතුළත් නො වූ බවමයි. සෝච අපරියාපන්න භාවෝ ඒ අපරියාපන්න භාවය ධම්මානං අදිඨාන භූතෝ විය ධර්මයන්ගේ පිහිටි ස්ථානය වගේ ගයිහතිගෙන විසුං ඒකා චතුත්ථි අවස්ථා භූමි නාම. ඒකට කියනවා සතරවෙනි අවස්ථා භූමිය කියලා. එතකොට ලෝකෝත්තර භූමිය කියන්නේ අවකාශ භූමියකට නෙවෙයි. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කිව්වයින් පස්සේ අවකාශ භූමියක් තියෙනවා. ඒ ධර්මේනුත් තියෙනවා. ලෝකෝත්තර භූමිය කිව්වයින් පස්සේ අවකාශ භූමියක් කිසිසේත්ම නැහැ. ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ ලෝකෝත්තර සිත් 8යි, චෛතසික 36යි, නිර්වාණයයි කියන මෙන්න මේ ධර්ම සමූහයටමයි ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. හරිනේ. ඔයි තමයි සතරවැදෑරුම් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන පද හතරේ අදහස් ටික. එතකොට කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා සිත භූමි ભેදයෙන් සතරවැදෑරුම් වෙනවා. කාමාවචර සිත් සියල්ලම සිත් 54ක් තියෙනවා. රූපාවචර සිත් සියල්ලම සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් සියල්ල 14යි. ලෝකෝත්තර අරූපාවචර සිත් සියල්ල 12යි. ලෝකෝත්තර සිත් සියල්ලම 8යි. සිත් ටික ඔක්කොම එකතු කරවයින් පස්සේ කෙටි ක්‍රමයෙන් සිත් 89යි. එතකොට සිත් 89 භූමි ભેදයෙන් ওই විදියට කොටස් 4ට බෙදීම සිද්ධ වෙනවා. එතකොට ওই විදියට සිත භූමි වශයෙන් 4 ආකාරයි. කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. 36 ගත්තේ ආසතුන් ඒ සිත් වල යෙදෙන චෛතසික. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, සෝබන සාධාරණ චෛතසික 19යි. ඔපකින් මෙහෙමයි ආසතුන් සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි. 6ම යෙදෙනවා ආසතුන්. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද 6ම යෙදෙනවා. ඊට පස්සේ සෝබන සාධාරණ චෛතසික 19යි, විරති චෛතසික 3යි, ප්‍රඥාවයි. මෙන්න මේ ධර්ම ටික තමයි 36 වෙන්නේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි, සෝබන සාධාරණ චෛතසික 19යි, විරති චෛතසික 3යි, ප්‍රඥාවයි. ඒකේ සෝවාන් මාර්ගසිත ඒකේ වෙනස් වෙන්න පුළුවන් ආසතෝ එක ධර්මයක්. එක ධර්මයක් නෙවෙයි. විතරකේ නොයේදී හට ගන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ක්‍රමයේදී වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුක්ඛ විදර්ශක වශයෙන් ගත්තොත් මේ විදිහටම තමයි එන්නේ. නියමයක් විදිහට මෙතන කියන්නේ ආසතොන් සියලුම ධර්ම සංග්‍රහ කළා. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්ම සියල්ලම මෙච්චරයි. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් 8යි, ඒවයි යෙදෙන චෛතසික 36යි, නිර්වාණයයි. ලෝකෝත්තර සිත්වල මාර්ගඵල සිත්වල කරුණා මුද්‍රාලික නැත්te ලෝකෝත්තර සිත්වල නිර්වාණය පමණ කරමුණු කරන නිසා නේද? නිර්වාණය පමණක් කරමුණු කරන නිසා කියන්න පුළුවන් කරුණාවේ මුදිතාවේ අරමුණ ප්‍රඥප්තිය. ඒ කියන්නේ අපි චෛතසිකවල ලක්ෂණ කතා කරනකොට ඒකාරම්මන කියලා කතාවක් කරානේ. ඒකාරම්මන. ඒ කියන්නේ සිත සහ චෛතසික එක අරමුණයි ගන්නෙ. එතකොට කරුණාවේ මුදිතාවේ අරමුණ සත්ව ප්‍රඥප්තිය, ලෝකෝත්තර සිතේ අරමුණ නිර්වාණය. අරමුණු දෙකක්. මේක එකට හට ගන්න විදියක් නැහැ. ඒක නිසා තමයි කරුණා මුදිතා අයින් කරලා තියෙන්නේ.
එතකොට ආසතු මේ පදවලට විශේෂයෙන් අවධානය දෙන්නට ඕන. මොකද මේවම තමයි ප ဋ ාණෙත් එන්නේ. ප ဋ ාණ එනවා මේ වගේ වාක්‍ය එනවා. කාමාවචරෝ ධම්මෝ කාමාවචරෝ ධම්මෝ කාමාවචරස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. මේ වගේ වාක්‍ය එනවා. ඔය සෑම තිකමාතිකාවටම සෑම දුකමාතිකාවකටම එක ප ဋ ාණ බැගින් තියෙනවා. එතකොට මේ කාමාවචරා ධම්මා නෑ කාමාවචරා ධම්මා කියන දුකමාතිකා ගත්තොත් ඒකට වෙනම ප ဋ ාණයක් තියෙනවා. එතකොට ඒකේ තියෙනවා කාමාවචරෝ ධම්මෝ කාමාවචරස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. එතකොට මෙතෙන්ට ගියායින් පස්සේ කාමාවචරෝ ධම්මෝ කියන්නේ මොකද්ද කියලා මෙතන නැහැ. ඒක තමයි මේ මෙතනින්ම උගන්වන්නේ. ඒ කියන්නේ මෙතන ඉගෙන ගත්තේ නැතොත් මෙතෙන්ට ගියායින් පස්සේ හිර වෙනවා. මෙතන හරියට ඉගෙන ගත්තොත් අවධානය යොමු කරලා මෙතෙන්ට ගියායින් පස්සේ කාමාවචරෝ ධම්මෝ කියනකොට අපි දන්නෝ කාමාවචර සිත් 54යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප 28යි තමයි කාමාවචර ධර්ම කියන්නේ. එතකොට කාමාවචරස්ස ධම්මස්ස ඒකිනුත් කාමාවචර ධර්මයේ කාමාවචර ධර්මයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එතකොට එතෙන්දි මෙහෙමයි ගන්නෙ. හේතු ධර්ම කිව්වම හේතු හයක් තියෙනවනේ. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ. මෙන්න මේවට තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. එතකොට මේවා මේ කාමාවචර ධර්මත් එක්ක ගලපලා බලනවා. ගලපලා බලනකොට කාමාවචර සිත්වල තියෙනවා සහේතුක සිත්. අකුසල සිත් 12 තියෙනවා, සහේතුක කුසල සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. එතකොට මෙන්න මේ කාමාවචර සහේතුක සිත්වල යෙදෙන ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියන හේතු 6ට තමයි මෙතන කාමාවචරෝ ධම්මෝ කියලා කිව්වේ. මේ හේතු 6 කාමාවචරස්ස ධම්මස්ස කිව්වේ ඒ හේතු සමග හටගන්න චිත්ත චෛතසික ධර්මයන්ට සහ චිත්තජ රූපයන්ට හේතුපච්චේන පච්චයෝ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. උදාහරණයක් අරගත්තොත් මෙහෙම ගමු අපි අහේතුක සිත් 18 ආසතුන් හේතු ප්‍රත්‍ය කතා කරනකොට ගන්න. එතකොට අපි ගත්තොත් සෝමනස්සසාගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත. ඒ සිත ගත්තොත් සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික තියෙනවා 19ක්. සෝමනස්සසාගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිතයි ඒ සිතේ යෙදෙන චෛතසික තියෙනවා 19ක්. එතන හේතු ධර්ම තියෙනවා ලෝභය තියෙනවා. මෝහය තියෙනවා. මේ දෙක තමයි හේතු ප්‍රත්‍ය වෙන ධර්ම. එතකොට මේ දෙකම කාමාවචර ධර්මයක්. අපි දැන් කතා කරන්නේ කාම තණ්හාවට අරමුණු වෙන ධර්ම කාමාවචර ධර්ම කියලා. එතකොට මේවා කාමාවචර ධර්ම. කාමාවචර ධම්මෝ කිව්වේ මෙන්න මේ දෙක සඳහා. ඒ කියන්නේ මේ සිතට සාපේක්ෂව. කාමාවචරස්ස ධම්මස්ස කිව්වේ මේ නාම ධර්ම 20ම සහ මේ නිසා හටගන්න චිත්තජ රූපයන්ට. මෙන්න මේ ටික තමයි කාමාවචර ධර්මය කියලා ප්‍රත්‍යෝත්පන්න හැටියට ගන්නෙ. හේතුපච්චේන පච්චයෝ. එතකොට ලෝභ මූලික සිතක් හට ගන්නකොට ඒ සිතේ යෙදෙන ලෝභය මෝහය කියන ප්‍රත්‍ය ධර්මයන් අන්න වූ චෛතසිකයන්ට චිත්ත චෛතසිකයන්ට සහ ඒ නිසා හටගන්න චිත්තජ රූපයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ද්වේෂ මූල සිතක් આવොත් ඒ විදියටමයි ආසතු. ඒ කියන්නේ එතකොට මේ ලෝභ වෙනුවට ද්වේෂය ගන්න. ද්වේෂය කියන හේතුවයි මෝහය කියන හේතුවයි හේතු දෙකයි. එතකොට එතන ඒ සිතේ යෙදෙන චෛතසික ඔක්කොම 22ක් තියෙනවා. ඒ චිත්තජ රූප තියෙනවා. එතකොට නාම ධර්ම ඔක්කොම 23යි.
මේ විදිහට මේ කාමාවචර කියලා මෙතන කතා කරන ඒවා තමයි ප ဋ ාණෙත් කතා කරන්නේ. ඒ නිසා මේ දැන් ඉඳලා මේ පදවල ස්වરૂපාර්ථ සහ අර්ථයන් හරියට ඔලුවට දාගෙන ඉගෙන ගත්තොත් තමයි මාතිකා ධාතු කතා යමක ප ဋ ාණ 4 ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. දැන් හරියට අවධානයෙන් පිරිසිදු කරගත්තේ නැතොත් මේවට ගියහම හිර වෙනවා. කාමාචරෝ ධම්මෝ කිව්වම මොකද්ද දන්නේ? රූපාවචරෝ ධම්මෝ කිව්වම මොකද්ද දන්නේ? එහෙම වෙනවා. ඒ හින්දා අර පෙළේ හැමතැනම පාවිච්චි වෙන වචන තමයි මෙතන තියෙන්නේ. ඒකයි මේ මහන්සි වෙලා විස්තර කරන්නේ. ඒ කියන්නේ ඒ තැන් වලට ගියායින් පස්සේ තේරුම් කරගන්නත් මෙතෙන්දී අර්ථ දැනගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර මේ වචනවල අර්ථ හොඳට දැනගෙන ඉන්නට ඕන. ඊට පස්සේ සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, උපේක්ඛා සහගත මේ වචන පෙළේ පාවිච්චි කරන වචන. ඒවා අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්න වෙලාවේ හොඳට අවධානය ඉගෙන ගත්තොත් අර පොත්වලට ගියයින් පස්සේ අපහසුවටපත් වෙන්නේ නැහැ. පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා මුල ඉඳලම පදයක් ගානේ හොඳට අවධානය ඉගෙන ගත්ත කෙනෙකුට තමයි ඊළඟ පොත්වලට යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. නැච්ච බික්කවේ හීනේන අග්ගස්ස පත්ති හෝති. මහණෙනි හීන වූ වීරියකින්, හීන වූ සද්ධාවකින්, හීන වූ උවමනාවකින් අග්ගස්ස පත්තින හෝති. ඒ කියන්නේ අග්‍ර වූ තැනකට පැමිණෙන්න බෑ. අග්ගේනචකෝ බික්කවේ අග්ගස්ස පත්ති හෝති. අග්‍ර තැනකට, හොඳ තැනකටපත් වෙන්න නම් අග්‍ර වූ වීරියක් කළ යුතුයි, අග්‍ර වූ උවමනාවක් තිබිය යුතුයි, අග්‍ර වූ නන්දුවක් තිබිය යුතුයි. නැච බික්කවේ හීනේන අග්ගස්ස පත්ති හෝති. ලාමක කැපකිරීමකින්, ලාමක උවමනාවකින්, ලාමක වීරියකින් උසස් තත්වයටපත් වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. අග්ගේනචකෝ බික්කවේ අග්ගස්ස පත්ති හෝති. අග්‍ර වූ වීරියකින්, අග්‍ර වූ ලොකු උවමනාවකින්, ලොකු ඡන්දයකින්, ලොකු කැපකිරීමක් කරොත් තමයි හොඳ දැනුමක් හදාගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳ තැනකටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා ඔව් ඒව උගන්වනකොට ආසත උගන්වනවා. ඒ කියන්නේ සිත්වලට යනකොට කාමාවචර කියන පදය ගත්තාම මේවා කියලා උගන්වනකොට උගන්වනවා. අහේතුක සිත් ගන්නකොට එතෙන්ට ගියායින් පස්සේ ඇයි අහේතුක කියන්නේ? ඊට පස්සේ අහේතුක සිත් කීයක් තියෙනවද? ඒව කොහොමද හටගන්නේ? ඔය ඔක්කොම කතා වෙනවා ආසතෝ. ඒ කියන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්නකොට මුල ඉඳලා අර ප්‍රකරණවලදී පාවිච්චි වෙන වචනයක් ගානේ කතා වෙනවා. හැබැයි ඉතින් හොඳට අවධානය දීලා මතකේ රඳවා ගැනීම ඉතින් ආස්මතුල්ලායත්තේ තමයි තියෙන්නේ ඉතින්. ඒ කියන්නේ මං පුළුවන් උපරිම විග්‍රහ කරනවා මේ පෙළෙන් පාලි වාක්‍ය අරගෙන කියන්නෙත් ඉතින් ආස්මතුල්ලාට අහලා තියෙන්නේ. එතකොට වචන ඇහිලා හුරු වෙන්න ඕන නිසා. ඒ හින්දා ඒ කියන්නේ මුල ඉඳලම පදවල අදහස් උනන්දුවෙන් කරගත්තොත් පෙළට ගියයින් පස්සේ Tamanට තනියම උනත් බලන්න පුළුවන් හැකියාව ගන්න පුළුවන් ආසත. එහෙනම් අපි අද නතර කරමුනේ. හරි එහෙනම් අපි හෙට අකුසල සිත්වල ඉඳලා පටන් අරන් කරගෙන යන්නේ. බොන්ද සාසනං චිරන් තෙට්ඨතු බොන්ද සාසනං චිරන් තෙට්ඨතු බොන්ද සාසනං චිරන් තෙට්ඨතු සාදු සාදු සාදු